ආයුබෝවන් පුංචි කාලේ ඉඳලම අපේ හිත තිබෙන්නේ කුතුහලයෙන් පිරීලා. ඒ නිසා ඔබත් ඔබේ පුංචි කාලයේදී ලෝකයේ එක් එක් දේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔබේ දෙමාපියන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නට ඇති. පස්සේ කාලෙකදී ඔබට පාසලට යන්න අවස්ථාව ලැබෙනවා. පාසලේදීත් ඔබට ඔබේ ගුරු භවතුන්ගෙන් එවැනි ආකාරයට එක් එක් දේ පිළිබඳ ඔබට තිබෙන කුතුහලය විසඳා ගන්නට ඒවට උත්තර හොයා ගන්නට අවස්ථාව ලැබිලා ඇති. දැන් වසර කිහිපයක් ඔබ පාසල් ලැබිලා ඔබ යම්කිසි ආකාරයකට පුංචි පරිණත වීමක් එක්කයි ඉන්නේ. ඒ නිසා ඔබට තිබුණු තවත් පැනයකට අපි දැන් උත්තර හොයාගෙන යන්නටයි අද දවසේදී සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්නේ සත්ව ප්‍රජනනය කියන මාතෘකාව ඔස්සේ. ඉතින් ඔබ දන්නවා ඔබගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙනවා වගේම එදා පුංචි දවස්වල ඔබට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර අද දවසේදී මේ පාඩමේදී අපි ඔබට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි මුලින්ම බලමු ලෝකය පැවැත්ම සඳහා එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් ලෝකයට බිහි කරන්නට සිදුවන ක්‍රියාවලියට දායක වෙන දේ මොනවද කියලා. අද දවසේදී මේ දැනුම අපිට ලබා දෙන්න සූදානමින් අපත් එක්ක එකහසු වෙලා ඉන්නවා මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයා. ආයුබෝවන්. ගෝකුල මහත්මයා දැන් මේ මාතෘකාව අපි පුංචි කාලේ ඉඳලා මං කිව්වා වගේ මං හිතන්නේ ඔබත් එකඟ වෙයි. පුංචි දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා ගෙදරට පුංචි සමාජිකයෙක් එකතු වුණාම. එහෙම නැත්නම් තමන්ගේ පවුලේ තවත් ඥාතියෙකුගේ ගෙදරට පුංචි සමාජිකයෙක් එකතු වුණාම කොහොමද මේ පුංචි දුව හෝ පුතා ලෝකෙට බිහි වුණේ කියලා. ඉතින් අද දවසේ අපේ දරුවෝ දැන් පරිණතයි. ඕන්ට පුළුවන් මේ ගැන මේ පාඩමේදී ගොඩක් කරුණු ඉගෙන ගන්න. ඔව් යශෝමි ඔබ කිව්වා වගේ මේ ජීව ලෝකයේ ගත්තම හරි ආශ්චර්යමත් ජීව ක්‍රියාවලිය අපිට හම්බ වෙනවා. ඒත් ඔබ හිතන්න ප්‍රභා සංශ්ලේෂණය කියන එක. ඒකෙදී ප්‍රභා සංශ්ලේෂණය උනේ නැත්නම් මේ සමස්ත ජීව ගෝලයම පවතින්නේ නැහැ. මෙන්න මේ වාගේ. දැන් හිතන්න දැනට ඉන්න සත්වය මිය ගියාම ඔවුන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යාම සඳහා අපිට හම්බෙලා තියෙන ආශ්චර්යමත් ජීව ක්‍රියාවලියක් තමයි මේ ප්‍රජනනය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රජනන ක්‍රියාවලිය තිබුණ නැත්නම් වැඩිහිටි සත්වයෝ මිය ගියාට පස්සේ එතනින් එහාට එනම් මේ ජීව ලෝකේ නැවත හිස් වෙයි. මේ හිස් වීම නැති කරලා සජීවීව මේ ලෝකයේ දිගටම ජීවයාගේ කියන්නේ ජීවියෙක් ඒකයිකව ගත්තාම ඔහුගේ ජීවය ටික කාලෙකින් ඉවර වුණත් මේ පෘථුවිය තුල ජීවය නොකඩවා පවත්වාගෙන යාම සඳහා දායක වෙන ප්‍රධානතම ජීව ක්‍රියාවලිය තමයි මේ ප්‍රජනනය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි අපිට සරලව මේ ප්‍රජනනය කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔබට බලන්න පුළුවන් මේකේ අර්ථ දැක්වීමක් දුවේ පුතේ මොකද්ද සත්ව ප්‍රජනනය කියන්නේ කියලා බලන්න. එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ජීව ක්‍රියාවලිය ප්‍රජනන ලෙස හැඳින්වෙනවා කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රජනනය තුලින් ලස්සන කියන්නේ අපේ ලපැටියන් බිහි වෙනවා ශාකවල අලුත් ශාක පරම්පරා බිහි වෙනවා. අපි ලස්සන රූපරාමු ටිකකට යමු මේකේදී බලන්න ඔබට සිංහ පවුලක් දකින්න හම්බ වෙනවා වැඩිහිටි සත්වයා සහ පැටවුනේ බලු පැටව ඊළඟට හංසයෝ ඔබට බලන්න හම්බුණා. ඒ වගේම කුරුළු අම්මෙක් ගාව තුරුල්ලා ඉන්න පුංචි කුරුල්ලෝ දෙන්නෙක් මේ ආකාරයට බලන්න ඔබට සිංහ පවුලක් නැවත ඊට පස්සේ අපේ මානව පවුලක් මෙන්න මේ ආකාරයට අපිට මේ ප්‍රජනනයේ තිබුණේ නැත්නම් දුවේපුත ඔබ ඉතාම පැහැදිලි මේ වැඩිහිටි සත්වෝ ලෝකෙන් තුරන් වුණාට පස්සේ ජීවයක් තුරන් වෙයි. ඒ ජීවයේ තුරන් වීම වැළැක්වීම සඳහා පෘථුවිය මත මේ ජීව ලෝකයේ තුල පවතින මේ ජීවයේ අඛණ්ඩ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා තියෙන ක්‍රියාවලිය තමයි මේ ප්‍රජනනය කියලා කියන්නේ. හොඳයි. අපි ප්‍රජනනය කියන මාතෘකාවට යම්කිසි විද්‍යාත්මක හැදෑරීමක් මේ එක්කාසු කරන්නේ. ඒ නිසා මුලින්ම දැනගන්නට ඕනේ මේ විද්‍යාත්මකව කොහොමද අපි වර්ගීකරණය කරන්න කියලා. ඒ නිසා අපි හඳුනා ගනිමු ගෝකුල මහත්මයා ජීවීන්ගේ ප්‍රජනනය කොහොමද අපි වර්ගීකරණය කරන්න කියලා. ඔව් යශෝමි දැන් ඔයා කිව්වා වගේ දැන් අපිට දැන් මෙතෙන්දි මේ ප්‍රජනනයේ ප්‍රධාන ආකාර දෙකක් අපිට මේ පරිසරයේ නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ විද්‍යාවේදී ගොඩක් දේවල් අපි කතා කරන්නේ පරිසරයේ තියෙන දේවල් බලලා. දැන් බලන්න අපි පරිසරයේ තියෙන ප්‍රජනන ක්‍රම දෙක මොනවද කියලා බලන්න. එකක් තමයි අලිංගික ප්‍රජනනය කියන එක. අනිත් එක තමයි ලිංගික ප්‍රජනනය කියන මෙන්න මේ ආකාර දෙක අපිට පරිසරයේ නිරීක්ෂණය කරන්න හම්බෙන අපේ තියෙන ප්‍රජනන ක්‍රම දෙක මේ ජෛව ලෝකයේ තුල. මේක මිනිසාගේ කියනවා නෙමෙයි මේ ජෛව ලෝකයේ තුල තියෙන ප්‍රජනන ක්‍රම දෙක තමයි ඔබ දකින්නේ. ඉතින් අපි මේකේ අර්ථ දැක්වීමකට යමු. අලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද? ඒකේ වචනෙන්මත් ඔබට තේරෙනවා ලිංගික අවයවවල භාවිතයක් නැහැ කියන තේරුම අලිංගික. බලන්න එතන පරිණත ජීවියෙකුගේ ඇති බීජාණු හෝ වර්ධක කොටස් මගින් නව ජීවියෙකු ඇතිවීම
අලිංගික ප්‍රජනන ලෙස හැඳින්වෙනවා. සරලව ඔය ඔබ දන්නවා ගහක අත්තක් පැල කරපුවාම ඒකට ඒ ගහේම කොටසක් වර්ධක කොටසක් මගින් තමයි නව පරම්පරාව බිහි වෙන්නේ. ඔන්න ඔය වාගේ එකකට අපි කියනවා අලිංගික ප්‍රජනනය කියලා. ඊළඟ ලිංගික ප්‍රජනනය කියන එකේ අර්ථ දැක්වීමට ඔබ යොමු වුණොත් හොඳට බලන්න පුළුවන් මේ ලිංගික ප්‍රජනනය කියන එකේදී පැහැදිලිව තියෙනවා ජන්මානු සංයෝජනයේ වීමෙන් සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනන ලෙස හැඳින්වෙනවා කියලා. කියන්නේ එතෙන්දි මේ ජන්මානු කියන වර්ගය පිළිබඳ අපිට ඉස්සරහට ඒවා අපි කතා කරනවා. මෙන්න මේ ජන්මානු වල එකතු වීම. මෙන්න මේක සිද්ධ වීම නිසා තමයි අපි ලිංගික ප්‍රජනනයක් වෙන්නේ. ඇත්තටම මේ පරිණාමය ගැන හිතපුවාමත් අලිංගික ප්‍රජනනයට වඩා මේ ලිංගික ප්‍රජනනය නිසා තමයි කාලෙන් කාලට වසර මිලියන ගාණක් තිස්සේ මේ ජීවය ඇදීගෙන යද්දි මේ අද තියෙන මේ දියුණු සත්ව ලෝකය දියුණු ශාක ලෝකයේ බිහිවීමට හේතුවත් මෙන්න මේ ලිංගික ප්‍රජනනය. මේ ලිංගික ප්‍රජනනය නිසා තමයි ජාන යම්කිසි ආකාරකින් කලවම් වෙලා අලුත් ලක්ෂණ සහිත ජීවීන් මේ පෘථුවිය මත ඇතිවීමට බලපාපු ප්‍රධානම ජීව ක්‍රියාවලිය තමයි මේ ලිංගික ප්‍රජනනය. ඉතින් අපි බලමු මේ ජීවින්ගේ අලිංගික ප්‍රජනනය ගත්තාම අපිට නිරීක්ෂණය කරන්න හම්බ වෙන ආකාර තුනක්. අපි බලමු මේ තුන මොනවද කියලා. ඔය තියෙනවා අලිංගික ප්‍රජනනය ගත්තාම අපිට ද්විඛණ්ඩනය කියලා එකක් හම්බ වෙනවා. ඊට පස්සේ බහුඛණ්ඩනය කියලා එකක් හම්බ වෙනවා. අංකුර ඇතිවීම කියලා එකක් හම්බ වෙනවා. අපි සරලව ඒවා පොඩ්ඩක් විග්‍රහ කරගමු. මොකද්ද ද්විඛණ්ඩනය කියන්නේ කියලා. සරලව ගත්තොත් දෙකට කැඩීම කියන තේරුම. අපි බලමු මේකත් එක්කලා රූප රාමුවක් බලන්න. මව් ජීවියාගේ සෛල අනූනන විභාජනයෙන්. අන්න එතන හොඳට මතක තියාගන්න ඕනේ වචනයක් අනූනන විභාජනයෙන් බෙදිලා දුහිතෘ සෛල දෙකක් ඇතිවීමට අපි කියනවා මේ ද්විඛණ්ඩනය කියලා. ඒක අලිංගික ප්‍රජනනයේ එක කොටසක්. ඔය රූප රාමුවෙන් පේනවා තනි සෛලයක් තිබුණා. ටික කාලයක් යද්දී ඒ සෛලය බෙදිලා කොහොමද බෙදුනේ? අනූනන විභාජනයෙන් බෙදිලා නැවත සෛල දෙකක් බවට පත්වීම. අපිට බලන්න පුළුවන් පුංචි වීඩියෝ දර්ශනයක් මේ සඳහා. ඔබට පේනවා මෙතෙන්දී පෙන්වන්න හදන්නේ බැක්ටීරියාවක් ද්විඛණ්ඩනය වෙලා කොහොමද බැක්ටීරියාව දෙන්නෙක් හැදෙන්නේ කියලා. ඔන්න බලන්න මෙතෙන්දී ඔන්න බැක්ටීරියා සෛලය ඔබට පෙන්නනවා. මේ බැක්ටීරියා සෛලය මැද්දෙන් ඔබට පේනවා බෙදෙන්න පටන් අරන් තියෙනවා. ඒ බෙදෙන්න පටන් ගත්තම ඔය බෙදිලා අනූන විභාජනයෙන් බෙදිලා නැවත බැක්ටීරියා සෛල දෙකක් බවට පත් වෙනවා. ඒත් ඇත්තටම බැක්ටීරියා වගේ සත්තු ඉතාම වේගයෙන් බෙදීමෙන් ඒගොල්ලන්ගේ ගහණය ඉතා ඉක්මනින් වැඩි කර ගන්න පුළුවන් ජීවි කණ්ඩායමක්. ඊළඟට අපිට හම් වෙනවා මේ බහුඛණ්ඩනය කියන එක. කියන්නේ කොටස් ගොඩකට බහු කියන්නේ ඒකනේ. සෛල කී ගොඩකට බෙදෙන ක්‍රියාවලියක්. මේ බලන්න එතෙන්දී එක සෛලයක් තිබිලා සෛල කිහිපයක් ඒකෙන් බිහි වෙන ආකාරයක් ඔබට රූප සටහනෙන් පෙන්නනවා. මෙන්න මෙවැනි ක්‍රියාවලියකට අපි කියනවා බහුඛණ්ඩනය කියලා. ඒ කියන්නේ ජීවීන් ගොඩකට හැදෙනවා. ජීවීන් එක ජීවියෙක්ගෙන් ජීවීන් ගොඩක් ඇතිවීම කියන එක තමයි බහුඛණ්ඩනය කියලා කියන්නේ. ඔබට එතෙන්දිත් බහුඛණ්ඩනය වෙන ආකාරයක් රූප රාමුවකින් බලන්න පුළුවන් දැන්. ඔන්න බලන්න ඔබට මෙතෙන්දි පෙන්වන්නේ එක සෛලයකින් පටන් අරගෙන එක විභාජනය වෙමින් එතෙන්දිත් වෙන්නේ අනූනන විභාජනය වෙමින් සෛල රාශියක් ඇති කරන රූප රාමුවකට ඔබේ අවධානය දැන් අපිට යොමු කර ගන්න පුළුවන්. තනි සෛලෙන් පටන් ගත්තා. ඒක බෙදීගෙන යන අනූනන විභාජනයෙන් ගිහිල්ලා ඔබට පේනවා පැහැදිලිව සෛල ගොඩකට වෙන් වුණා. ඒ කියන්නේ නව ජීවීන් ගොඩක් මේ එක සෛලිකයෝ වගේ සතුන් තමයි. ඒක සෛලිකින් රාශියක් බිහිවීමේ ක්‍රියාවලියක් ඔබ දැක්කා. මෙන්න මේ වගේ අවස්ථාවක් ඔබට බහුඛණ්ඩනය කියලා හඳුනා ගන්න පුළුවන්. මේ ඔක්කොම අලිංගික ප්‍රජනන ක්‍රම. තනි සෛලය බෙදෙනවා. ඊළඟට අපිට හම් වෙනවා මේ අංකුර ඇතිවීම කියලා. අපි මේ ජීවීන් ගැන කතා කරන්නේ. ජීවීන්ගේ අංකුර ඇතිවීම. ජීවීන් කිව්වම ඇත්තටම සත්වයින් නේ. සත්වයින්ගේ අංකුර ඇතිවීමේ ක්‍රමය මේ අපිට හයිඩ්‍රා කියන ජීවිය ඔතෙන්දී ඔබට දකින්න හම් වෙනවා ද්විප්‍රස්තරිකයෙක් මුහුදේ ජීවත් වෙන. ටික කාලයක් යද්දි මෙයාගේ ඔබට පේනවා මේ රූප සටහන ඇසුරින් මේ පුංචි අංකුරයක් වගේ එකක් යටින් ඇවිල්ලා නැවත නිකන් ඇත්තටම ගහකින් අත්තක් දානවා වගේ සරල මේ ප්‍රජනන ක්‍රමයක් මේක. මෙතෙන්දී ඔය හයිඩ්‍රා වැනි ඉතා පහත් පෙළේ ජීවීන්ගේ තමයි මෙවැනි ප්‍රජනන ක්‍රම අපට දකින්න හම්බෙන්නේ. ඔබට මේ රූප සටහනින් පේනවා මව් සත්වයාගේ ඇති වූ බාහිර නිරුමක් වන අංකුරයකින් නව ජීවියෙක් ඇතිවීම කියලා. ඉතින් අපි බලමු ඒකෙත් රූප රාමුවක් ඇසුරින් මේ අංකුර ඇති වෙලා නව ජීවියෙක් බිහිවීම ඔබට මෙතෙන්දී නිරීක්ෂණය කරන්න ලැබෙනවා. මේ බලන්න ඔතන ඉන්නේ හයිඩ්‍රා ජීවියා. හයිඩ්‍රාගෙන් අපිට ඔබට පේනවා අන්න අතනින් අංකුරයක් ඇති වුණා පල්ලෙහා ප්‍රදේශයෙන්. ඒක ස්වාධීන ජීවියෙක් දක්වා අන්න වෙන් වෙලා ගිහින් එයා ස්වාධීන ජීවියෙක් බවට පත් වෙනවා. අංකුරයක් ඇති වෙලා මෙන්න මෙවැනි අවස්ථාවකට පත් වීමට අපි කියනවා අංකුර ඇතිවීම කියලා. මේව අපිට සත්ත්ව ලෝකයේ දකින්න හම්බෙන අලිංගික ප්‍රජනන කීපයක් මේ අපි කතා කරේ.
හොඳයි. ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ අපි වඩාත් දීර්ඝ පැහැදිලි කිරීමකට යන්න සූදානම් ලිංග ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳව. දැන් මේ සම්බන්ධයෙන් අපිට හඳුන්වා දීමක් වගේම එක් එක් අවස්ථාවන් කිහිපයකුත් ජීවීන්ට තිබෙනවා මේ ක්‍රියාවලිය තුල. අපි ඒ ගැන පැහැදිලි කරමු ගෝකුල මහත්මයා. ඔව්. දැන් යශෝමි මෙහෙම දැන් අපිට ලිංගික ප්‍රජනනය කියන එක ඉස්සෙල්ලාම අපි දැන් කතා කරා. අපි දැනටමත් දන්නවා අපි ලිංගික ප්‍රජනනය කියලා කියන්නේ ඒතර ජන්මාණු සංයෝජනයක් මෙතෙන්දි සිද්ධ වෙන්න ඕන කියන එක. ඉතින් අපි බලමු මේකෙදි දීලා තියෙන අර්ථ දැක්වීමක් තියෙනවා මෙතෙන්දි අපිට ලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියන තේරුම ඔබට පැහැදිලිව තියෙනවා ජායා එහෙම නැත්නම් ස්ත්‍රී සහ පුං එහෙම නැත්නම් පිරිමි ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය වීමෙන් සෑදෙන යුක්තාණුව මගින් නව ජීවියෙකු බිහිවීමේ ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වෙන්නේ. මේක තමයි දුවේ පුතේ අර්ථ දැක්වීම. මෙතන ඊටාම පැහැදිලි ස්ත්‍රී පුරුෂ විදිහට ජීවීන් දෙදෙනෙක්ගේ සහභාගීත්වයක් තියෙනවා. ඒගොල්ලොන්ගේ හැදෙන ජන්මාණු කියලා જાතියක් එකතු වෙලා යුක්තාණුව කියලා ව්‍යුහයක් හැදෙනවා. අන්නේ යුක්තාණුව යම්කිසි කාලයක් තිස්සේ බෙදීමට ලක්වීමෙන් තමයි නව ජීවිය ඇති වෙන්නේ කියන එක ඒ අර්ථ දැක්වීමෙන් ඔබට පැහැදිලි වෙනවා. අපිට ඒ රූප රාමුවක් ඇසුරිනුත් පේනවා මව් ජීවියෙක් සහ පීතෘ ජීවියෙක් ඇසුරින් ඔය ඉන්නේ අතරම මවක් පියෙක් සහ දොහිතෘ ජීවියෙක් විදිහට ලපටියෙක් පෙන්වනවා ඔතෙන්දි. ඉතින් ඔන්න ඔතෙන්දි. ඉතින් අපිට ඉතින් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා අතරම යශෝමි කිව්වා වගේ මේ ඒතර මාතෘ සහ පීතෘ කියද්දි ඕනෑම වයසක පසු වෙන ගැහැණු පිරිමි අය අපිට සමාජයේ හම්බ වෙනවා. සත්තුත් ඒ ආකාරයි. ඒතර අපිට ඕනෑම වයසක හමු වෙන අයගෙන් මේ ලිංගික ප්‍රජනනය කරන්න පුළුවන් ද ලිංගික ප්‍රජනනයක් සිද්ධ වෙනවද කියන ගැටලුවක් තමයි අපේ යශෝමි මට යොමු කරේ. ඇත්තටම දැන් එතෙන්දී ඔබටත් පැහැදිලි එහෙම බෑ කියන එක අපි දන්නවා ගෙවල් වල බලු පැටවෝ ඉන්නවා, පූස් පැටවෝ ඉන්නවා, කුඩා දරුවෝ ඉන්නවා. නමුත් ප්‍රජනන ක්‍රියාවලිය එවැනි හැම වයසකම පසු වුණ අයගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතෙන්දී ඇත්තටම මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ සහ ද්විතීක ලිංගික ලක්ෂණ කියන දෙක අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින් බලමු මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියන්නේ මොනවද කියන එක. දැන් ප්‍රාථමික ලිංගික ලක්ෂණයක් කියන දුවේ පුතේ ඔබ ඉපදෙද්දි අපි ඉපදෙද්දි සතෙක් ඉපදෙද්දි ඒ ඉපදෙන මොහොතේ ඔය පේනවා උපතේදීම ඇතිවන බාහිර හා අභ්‍යන්තර ලිංගේන්ද්‍රයන්ගේ ඇති වෙනස්කම ප්‍රාථමික ලිංගික ලක්ෂණයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක්ව කුඩා කාලේදී අඳුර ගන්න හම්බෙන්නේ බාහිර ලිංගේන්ද්‍ර නිරීක්ෂණයෙන් පමණයි. ඉතින් ඒගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් ඈත තියා අපිට කලිසමක් ඇඳපු දුවේද්ද පුතේද්ද කියලා චූටි දරුවෙක්ව ඈත තියා කොණ්ඩෙන් අපිට හඳුර ගන්න බැරි විදිහට කොණ්ඩේ කපලා තිබුණොත් හෝ කොණ්ඩේ වවලා තිබුණොත් අපිට කියන්න බෑ ඒගොල්ලොන්ව හැඩේ අනුව එම ලිංගික අවයව නිරීක්ෂණයෙන් මිසක කියන්න බෑ. මොකද හැඩේ හොයන්න බෑ. ඉතින් ඒකයි දැන් ඔබට අර දැක්ක දරුවන්ගෙන් ඔබට ඒක පැහැදිලි. එතන දරුවෝ කීප දෙනෙක් හිටියා. නැවතත් ඒ රූපරාමුවට ගියොත් අර දරුවන්ගේ ඉතින් ඔබට පේනවා මේ දරුවෝ ටිකක් ඉන්නවා. දැන් මේ දරුවෝ ඊටාම චූටි වයසේ පසු වුණ අය. ඉතින් අපිට කියන්න බෑ මේ ළමයා ගෑන් ළමයේද පිරිමි ළමයේද කියලා මේ රූපෙන් හොයලා කියන්න බෑ. මෙන්න මේවට අපි කියනවා. නමුත් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ලිංගික අවයව නිරීක්ෂණය කිරීමෙන් අපිට කියන්න පුළුවන්. නමුත් බාහිර විතර නෙමෙයි ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ඒ කියන්නේ දැන් ගෑන් ළමෙක් නම් ඩිම්බ කෝෂය එවැනි දේවල් අභ්‍යන්තරේ පිහිටන අපිට ඒක නිරීක්ෂණය කරන්න බෑනේ. ඒක ශරීරය තුලනේ තියෙන්නේ. ඒතර මෙන්න මේ වෙනස තමයි අපි කියන්නේ ප්‍රාථමික ලිංගික ලක්ෂණය කියලා. ඒ කියන්නේ ලිංගික අවයවවල පවතින වෙනස විතරයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ කුඩා දරුවන්ගේ. හැබැයි අපිට මේ කුඩා දරුවන්ට එහෙම නැත්නම් ප්‍රාථමික ලිංගික ලක්ෂණ පෙන්වන අවදියේ දරුවන්ගෙන් හෝ සතුන්ගෙන් ලිංගික ප්‍රජනනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒතකොට ප්‍රජනන ක්‍රියාවලිය සඳහා අපිට ලිංගික වශයෙන් යම් කිසි ආකාරයකට පරිණත වීමක් අවශ්‍යයි. දැන් ඕනම දෙයක් එහෙමනේ ළමයෙකුට ඇවිදින් දැන් අපිට පේනවා මේක තීරේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ජීවියෙකු ලිංගික වශයෙන් පරිණත වීම අවශ්‍ය වේ කියලා තියෙනවා. ඉතින් ලිංගික ක්‍රියාවලිය විතරක් නෙමෙයි දුපිත ඔබ දන්නවා අපිට ආහාර ගැනීම පවා පරිණත වීමක් එක්කලා නෙන්නේ. කුඩා දවසේ ඉපදිච්ච දවසේ අපි අම්මගේ මව් කිරෙන් යැපෙනවා. යම්කිසි කාලයක් යද්දී අපිට යම්කිසි ආකාරයක දියර ආකාරයෙන් අපිට ආහාර කවනවා. ඔහොම ක්‍රියාවලියකින් ගිහිල්ලානේ අපි මේ සාමාන්‍ය ආහාරයට පුරුදු වෙන්නේ. මේ පරිණතියත් එක්කලා තමයි ඒක වෙන්නේ. ඒතර ලිංගික ක්‍රියාවලිය පවා මෙන්න මේ පරිණතියත් එක්කලා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මෙතෙන්දී අපිට ලිංගික පරිණතිය ඇතිවීමට අපි කියන වචනේ තමයි යෞනෝදාව කියන එක. යෞන් බව උදාවීම. යෞනෝදාව කියලා ඔබට පේනවා. ඉතින් මේකෙදි අපිට පෙන්නන ඔබට ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යෞන් විය උදාවීම යෞනෝදාව ලෙස හැඳින්වේ කියලා. ඒ කියන්නේ අපි අර ලපටි වයසේ ඉඳලා යම්කිසි ආකාරයකින් උසින් මහතින් වර්ධනය වීමත් එක්කලා අපි ලිංගික වශයෙන් උත් පරිණත වෙනවා. ඇත්තටම ලිංගික වශයෙන් විතරක් නෙමෙයි දුපත ඔබ දන්නවා අපේ කටහඬ වෙනස් වීම, අපේ උස යාම, මහත් වීම, මේ ආකාරයේ ශාරීරික වෙනස් වීම වෙන අතරේ අපේ ශරීරයේ තියෙන විවිධ අවයව, විවිධ පද්ධති
මේවා විකසනයට ලක් වෙනවා වර්ධනය වෙනවා. ඒ වගේම අපේ ලිංගික පද්ධති ඒවත් විකසනය වෙලා මෙන්න මේ අවධියට අප අපේ ලිංගික වශයෙන් අපි පරිණත භාවයටපත් වෙනවා. අන්නේ ලිංගික වශයෙන් පරිණත භාවයටපත් වීමට අපි කියනවා යෞනුදාව කියලා. අපිට එම ඊළඟට අපි රූපරාමයෙන් බලමු මොකද්ද මේ යෞනුදාව සමග මොකද්ද කියලා කියනවා ජීවීන් තුල ද්විතික ලිංගික ලක්ෂණ පහළ වෙනවා කියලා කියනවා. දැන් අපි යෞනුදාවට කලින් තිබුණේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ මේ යෞනුදාවෙන් පස්සේ තමයි අපිට ද්විතික ලිංගික ලක්ෂණ ඇති වෙන්නේ. අන්න එතකොට අපිට ඊළඟ රූපරාමයෙන් ඉතාම පැහැදිලි වෙනවා. එතකොට අපිට පුළුවන් මේ බලන්න ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඈත තියා හඳුර ගන්න පුළුවන්. ඇත්තටම අපිට අර මේ කියන්නේ හැඩෙන් ගමන් විලාසයෙන් එහෙම නැත්නම් කතා කරන කටහඬින් එහෙම නැත්නම් ඈත තියා තියෙන ශාරීරික ස්වરૂපය මෙන්න මේ වාගේ ඈත තියාම අපිට ලිංගික අවයව නිරීක්ෂණය කරන්න උවමනාවක් නැහැ. සාමාන්‍ය ස්වરૂපයෙන් මොහු ගැහැණු කෙනෙක්ද මෙයා පිරිමි කෙනෙක්ද කියන එක අවබෝධ කරගන්න අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ යෞනුදාවත් එක්කලා ඔය කියන වචනේ බලන්න ඔතන තියෙන ලස්සන වචනයක් මේ ලිංගික ද්විරූපතාවය. ඒ කියන්නේ රූප දෙකක් පිරිමියෙකුට එක රූපයකුත් ගැහැණියෙකුට තව රූපයකුත් විදිහට මේ රූපමය ආකාරයේ වෙනස් වීමක් ඇති වෙනවා මේ යෞනුදාවත් එක්කලා. මෙන්න මේකට අපි කියනවා ලිංගික ද්විරූපතාවය කියලා. බලන්න එකෙන් කියනවා බාහිර පෙනුමෙන් ස්ත්‍රී පුරුෂ වෙනස පැහැදිලිව හඳුනාගත හැකි තත්ත්වයටපත් වෙනවා. එතෙන්දී අපිට ඊටාම පහසුවෙන් ගැහැණු සතා සහ පිරිමි සතාව අඳුර ගන්න පුළුවන්. අපිට ලස්සන රූප ටිකක් බලන්න හම්බෙයි මේකත් එක්කලා අපේ සත්ත්ව ලෝකයේ තුල. මේ බලන්න ඔතන ඉන්න සත්තු අතරේ කුරුල්ලෝ ඉන්නවා, මහල් මාළු ඉන්නවා, සිංහෙක් සහ සිංහ දේනුවෙක් ඉන්නවා. ඊළඟට ඔබට කුකුල්ලු සහ කිකිලියෙක්, මොනරෙක්, සෙබඩක් මේ ආකාරයෙන් කුරුල්ලෝ වාගේ සත්තු මේ හැම කෙනාගේම ගැහැණු පිරිමි වෙනස විශේෂයෙන්ම ක්ෂීරපායින්ගේ සහ පක්ෂීන්ගේ මේ වෙනස ඉතා පැහැදිලිව අඳුර ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ ලිංගික පරිණතියත් එක්කලා ඒකත් එක්කලා ඇති වෙන ද්විතික ලිංගික ලක්ෂණ නිසා මේ ලිංගික ද්විරූපතාවය ඇතිවීමෙන් අපට මේ ගැහැණු සතා සහ පිරිමි සතා පැහැදිලිව හඳුනා ගැනීමට හැකියවීම තමයි අපි කියන්නේ මෙන්න මේ ලිංගික ද්විරූපතාවය කියලා. ඔව් මම හිතන්නේ ඔබට හොඳින්ම පැහැදිලි වෙන්නට ඇති මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය සම්බන්ධයෙන් නැතිවෙන වෙනස්කම් මේ පරිණත වෙන අවස්ථාවේදී. දැන් අපි මිනිසා සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරමු. අපි මේ අපිත් එක්ක දැන් එක්කාසු වෙන දුවලා පුතාලා බොහෝ දෙනෙක් අපි මේ කියන වයස් කාණ්ඩයේ දැන් ඉන්නේ. ඒ නිසා ගෝකුල මහත්මයා ඔවුන්ටත් අත්දැකීමක් තිබෙනවා. ඔවුන්ගේ ශරීර තුලත් මේ පරිණත වීමේ ලක්ෂණ උන්ට දකින්න ලැබෙන නිසා අපි පැහැදිලි කරගනිමු මොනවද මේ කාලයේදී මේ දරුවන්ගේ සිදුවෙන වෙනස්කම්. අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුෂයන් තුල ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ මොනවද කියලා. ඔව්. දැන් දුවේ පුතේ ඇත්තටම අපි දැන් මේ පාඩම කතා කරන්නේ විශේෂයෙන්ම 10 11 දුව දරුවන්ටනේ. දැන් ඇත්තටම ඔබ මේ වෙන විට මේකේ ශාරීරික අත්දැකීම් බොහෝ අය විඳලා තියෙන අය. ඉතින් අපි මේ පාඩම කතා කරද්දිම ඔබට ඒක ඊටාම හොඳින් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න පුළුවන් බොහෝ අයට 90%කටම මම හිතනවා අපිට මේ පාඩම මේ මොකද අපි ඒ වයසට ආපු අය අපිට මේ පාඩම ඇත්තටම ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ දුවේ පුතේ මේ පාඩම තුනේ 11 වසරට. දැන් ඔබ ඉගෙන ගනිද්දි මේක 10 වසරට යනකම් අපි මේක අවුරුද්දක් මේක පල්ලෙහාට දාලා තියෙනවා විද්‍යා විෂයේ වසරක් ඉක්මන් කරලා තියෙනවා. ඒකෙම ඔබට පැහැදිලි මේ පාඩම අපිට අත්‍යවශ්‍ය පාඩමක්. 10 ඉඳන් 11ට ගියා නෙවෙයි 11 තියෙන පාඩමක් 10ට ගෙනත් තියලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඔබ බලන්න මේ පාඩමේ අපි මේ කතා කරන ලක්ෂණ ශාරීරික ලක්ෂණ ඔබට ආදේශ කරගනිමින් ඔබ මේක අත්විඳින ලෙස මම ඉල්ලා සිටිනවා. එතකොට මෙතෙන්දී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පිරිමි දරුවන්ගේ වයසත් එක්කලා යෞනුදාව ඇති වෙද්දි කොහොමද වෙනස් වෙන්නේ කියන එක. බලන්න මෙතෙන්දී සාමාන්‍යයෙන් කියනවා වයස අවුරුදු 13ත් 16ත් අතර ආරම්භ වේ. ඒතකොට ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනයේ ක්‍රියාකාරීත්වය තමයි මේකට බලපාන්නේ පිරිමි ළමයින්ගේ ද්විතික ලිංගික ලක්ෂණ ඇතිවීම සඳහා ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය තමයි බලපාන්නේ කියන එක ඔබට මතක තියාගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මොනවද පිරිමි දරුවෙකුගේ දකින්න හම්බෙන මේ ශාරීරික වෙනස්කම් කියලා. ඉතින් පැහැදිලිව පෙන්නනවා මේකේ මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයවවට රෝම වර්ධනය වීම. ඔබට ඒ අත්දැකීම ඇති. මුහුණේ රැවුල් එනවා, එවැනි ආකාර වෙනවා. ඊට උරහිස් පළල් වීම. දැන් පිරිමි ළමයෙකුගේ අපි කියන්නේ V shape එකක් කියලා. ඒතර V shape එක එන්නේ ඇත්තටම පිරිමි ළමයෙකුගේ ඉන ප්‍රදේශයට වඩා උරහිස් ප්‍රදේශයේ පළල යම්කිසි ආකාරයකින් අත්වල අත් තියෙන මේ කිහිලි ප්‍රදේශයේ පළල් වීමකට ලක් වෙනවා. ඒකෙන් ඊටාම හොඳ ලස්සන හැඩයක් පිරිමි දරුවෙකුට ලැබෙනවා. ඊළඟට කියනවා සොරාලයේ විශාල වී කටහඬ ගැඹුරු වේ. ඔබටම මතක ඇති සාමාන්‍යයෙන් අපිට උගන්වද්දී නම් ඊටාම හොඳ අත්දැකීම් තේරෙනවා. පිරිමි ළමයි කතා කරද්දී 6-7 පිරිමි ළමයි කතා කරද්දී සමහරට අපිට ඒක ගෑන් ළමයිගේ කටහඬක්ද කියලාවත් හොයන්න බෑ. නමුත් 8-9 වෙද්දී
ඊටාම වෙනස්කම් වලට භාජනය වෙයි කටහඬ. ඊටාම පැහැදිලිවම පිරිමි ළමයින්ගේ කටහඬේ ගොරෝසු ස්වභාවයක් ඇති වෙනවා. ඔබටත් ඔබව මතක නම් ඔබේ නංගිලා මල්ලිලා මතක නම් මේ අත්දැකීම ඔබටත් ඇති. ඊට කියනවා අස්ථි හා පේශි වර්ධනයේ වේගවත් වී දේහය විශාල වේ. ඔබ ලපටි කාලේ හිටපු දේහයට වඩා යම්කිසි ආකාරයකින් ශක්තිමත් පේශි වර්ධනය වූ දේහයක් ඔබට ලැබෙනවා මේ කාලයත් එක්කලා. ඊළඟට කියනවා වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වීම. මෙන්න මේක තමයි ඇත්තටම විශේෂම සිද්ධිය. කුඩා කාලට වඩා වැඩි වියට පත්වීමත් එක්කලා පිරිමි ළමයින්ගේ වෘෂණ කෝෂවල අන්න අර ජන්මාණු ජනනය ආරම්භ වෙනවා. ශුක්‍රාණු කියලා කියන්නේ පිරිමි ජන්මාණු වලට. ඒත් අපි කියවනේ ජන්මාණු වලින් තමයි ලිංගික ප්‍රජනනය ඇති වෙන්නේ කියලා. එහෙනම් මේකත් එක්කලා සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි වෘෂණ කෝෂ තුල ජන්මාණු ඇති වෙනවා. නැත්නම් ශුක්‍රාණු ඇතිවීම ආරම්භ වෙනවා. ඊළඟට කියනවා ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වේ. ප්‍රජනක අවයව අර කුඩා කාලයට වඩා යම්සි ආකාරයකින් වර්ධනය වීමකට ලක් වෙනවා මේ කාලෙදී. අපිට ලස්සන රූප රාමු ටිකක් මෙතෙන්දි බලා ගන්න පුළුවන්. බලන්න පිරිමි ළමයෙකුගේ අර කුඩා කාලේ ඉඳන් වයස 9 ඉඳන් 19 දක්වා විතර මුහුණේ ඇති වෙන වෙනස්කම්. මොහුගේ මුහුණ අර සිව්මැලි බව නැති වෙලා ගිහිල්ලා රළු ස්වභාවයක් ඇති වෙලා රැවුල වැවිලා යම්කිසි පරිණත ස්වභාවයකටපත් වෙනවා මේ යෝනිු දාවත් එක්කලා. ඊළඟට ඔබ බලන්න අර පපු ප්‍රදේශය පිළිබඳව අර පපුවේ හැඩය වෙනස් වීම අර V shape එක කියන අර V අකුරේ හැඩයට ඇතිවීම සහ පපුව ප්‍රදේශයේ රෝම ඇතිවීම කියන ලක්ෂණ ඔබට මේ රූප සටහනෙන් බලන්න පුළුවන්. ඊළඟට ඔබට ඊළඟ රූප සටහනෙන් අර ලිංගික අවයවයන්ගේ ඇතිවන වෙනස්කම් බලන්න පුළුවන්. ඒ අවට රෝම ඇතිවීම සහ ලිංගික අවයවයන් වල යම්කිසි වර්ධනයක් ඇතිවීම ඔබට අවුරුදු 9ත් 19ත් අතර ඒකත් පරාසය තුල සිද්ධ වෙන වෙනස්කම් ටික නිරීක්ෂණය කරන්න හම්බ වෙනවා. ඉතින් මේ ආකාරයට ඔබට මෙන්න මේ පිරිමියෙකුගේ ද්විතික ලිංගික ලක්ෂණ ඊටාම පහසුවෙන් නිරීක්ෂණය කරන්න හම්බ වෙනවා මෙන්න මේ ආකාරයට. ඔව් දැන් අපි අමතක කරන්න හොඳ නැහැ මේ ලක්ෂණ මේ ආකාරයෙන් පරිණතභාවයකට පත් වෙන්නේ තවත් පරම්පරාවක් බිහි කිරීමේ අවශ්‍යතාවය තිබෙන නිසා. ඉතින් මේ ආකාරයට මේ කරුණ සම්බන්ධයෙන් අපිට පිරිමි පාර්ශ්වය ගැන වගේම ස්ත්‍රී පාර්ශ්වය පිළිබඳවත් කතා කරන්නට සිදු වෙනවා. මොකද ඔවුන්ගේ දායකත්වයත් ඒ පරම්පරාව බිහි කිරීම සඳහා වඩාත්ම වැදගත් වන නිසා. ඒ නිසා අපි දැන් දැනගනිමු ස්ත්‍රී පාර්ශ්වයේ ශරීරවල කොයි ආකාරයේ වෙනස්කම්ද ද්විතීක පරිණතභාවයකට පත්වන ලිංග ලක්ෂණ හැටියට අපිට දකින්න ලැබෙන්නේ කියලා. ඔව් දැන් දුවේ පුතේ මේ ඇත්තටම දැන් ඔබට තේරෙනවා දැන් අපි මේ ගැහැණු සහ පිරිමි ලෙස වෙන් වෙන්නෙම ඔන්න ඔය පද්ධති දෙකේ වෙනසනේ. මේ නැත්තම් අපේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, අපේ බයිස්රාවි පද්ධතිය අපි ඒව සංසන්දනය කරොත් අපේ දෙගොල්ල අතර කිසි වෙනසක් හිටින්නේ නැහැ. නමුත් මේ අපි ගැහැණු පිරිමි සහ ඒ කියන්නේ ගැහැණු පිරිමි බව ඇති වී වෙලාම තියෙන්නේ මේ ලිංගික පද්ධති දෙකෙහි පවතින මේ වෙනස්කම නිසා. ඉතින් ඇත්තටම මේකත් මේ ජීවයේ යම්කිසි උසස් තලයේ සතුන්ට තමයි මේ තත්ත්වයට අපි දන්නවා අපෘෂ්ඨ වංශයේ සතුන්ගේ අපිට මෙච්චර සංකීර්ණ ලිංගික පද්ධති පිළිහිටන නැහැ. ඉතින් ඒකට වඩා දියුණු තලයකට ආපු පෘෂ්ඨ වංශීන් සහ එතනිනුත් ඊටාම හොඳ තත්ත්වයේ ඉන්න මේ ක්ෂීරපායින්ගේ තමයි මෙවැනි සංකීර්ණ ලිංගික රූපතාවයක් එක්කලා මෙවැනි ඊටාම හොඳින් පරිණත වූ ලිංගික පද්ධති පිළිහිටන්නේ. ඉතින් අපි බලමු එතෙන්දී ස්ත්‍රියකගේ එහෙම නැත්නම් ගැහැණු දරුවෙකුද කොහොමද මේ තත්ත්වයට ඇති වෙන්නේ කියලා. මෙතෙන්දිත් කියනවා වයස දැන් ඇත්තටම බලන්න අතෙන්දි වඩා මෙතෙන්දි වයස මට්ටම මෙතෙන්දි කියන්නේ 10ත් 14ත් අතර ආරම්භ වේ කියලා. අතෙන්දි අපි කිව්වේ වයස 13ත් 16ත් අතර කියලා. පිරිමි අයට වඩා කලින් ගැහැණු අය ලිංගික පරිණතිය ලබනවා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ තමයි මෙතෙන්දි බලපාන්නේ. අතෙන්දි බලපාන්නේ අපිට පිරිමියාගේ ටෙස්ටෝස්ටරෝන් කියන හෝමෝනය. ඒතකොට ගැහැණු අයගේ වඩා ඉක්මනින් ඒගොල්ලෝ ලිංගික අතින් පරිණතියටපත් වෙනවා. මේක තමයි ස්වභාව ධර්මයේ ක්‍රමවේදය. ඉතින් ඔබ බලමු අපි ඒකත් එක්කලා කොහොමද මොනවද ඇති වෙන වෙනස්කම් කියලා. එතෙන්දිත් ඔබට පැහැදිලිව නිරීක්ෂණය කිහිලි ඉකිලි ප්‍රජනක අවයවවට රෝම වැඩිම උකුල පළල් වීම. දැන් පිරිමියාගේ පළල් උනේ උකුල නෙවෙයි V shape කියලා මම කිව්වා. අර උරහිස් ප්‍රදේශයේ තමයි පිරිමියාගේ පළල් උනේ. නමුත් ගැහැණියකගේ පළල් වෙන්නේ උකුල ප්‍රදේශයේ. ඒකට ප්‍රධානම දේ තමයි යම්කිසි දවසක ගැහැණියකට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ගැහැණු කෙනෙකුට සිද්ධ වෙනවා දරුවෙකු බිහි කරන්න. ඒ හින්දා උකුල ප්‍රදේශයේ පළල් වෙන ඇත්තටම එතෙන්දී අස්ථි පිහිටීම පවා. දැන් ගැහැණියකගේ අස්ථි පිහිටීම සහ පිරිමියකගේ අස්ථි පිහිටීම අපිට මේ ඊටාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මේ ගැහැණු කෙනෙක්ගේ අස්ථිද පිරිමි කෙනෙක්ගේ අස්ථි කොටස්ද කියලා. ඊටාම පැහැදිලි බේසමක හැඩය ගන්නවා ගැහැණු කෙනෙකුගේ අස්ථි කොටස් මේ උකුල ප්‍රදේශයේ පළල් වීම දරුවෙකු බිහි කිරීම සඳහා හැඩ ගැසීමක්. ඊට ස්තන ග්‍රන්ථි වර්ධනය වේ. අපි දන්නවා අපි ක්ෂීරපාය විදිහට අනිවාර්යයෙන්ම මවගෙන් පෝෂණය ගන්න කිරි බීමෙන්
එහෙනම් ස්තන ග්‍රන්ථි වර්ධනය වෙනවා. අදශ්චර්මයේ මේද තැන්පත් වී දේහය පුෂ්ටිමත් වේ. කියන්නේ කාන්තාවකගේ දේහයේ සමට යටින් මේද තට්ටුවක් තැන්පත් වෙනවා. ඒකත් එක්කලා කාන්තාවකගේ මට සිලුටු බවක් ඇති වෙනවා. හම සිනිදු වෙනවා. මෙන්න මෙවැනි ලක්ෂණ ඇති වෙන්න හේතුව තමයි මේ අදශ්චර්මීය මේද තට්ටුවක් ඇති වෙන්නේ. ඊට පස්සේ අස්ථි හා පේශි වර්ධනයේ වේගවත් වී දේහය විශාල වෙනවා. ඒක අපිට දෙගොල්ලටම පොදුයි. අපි යම්කිසි ආකාරයෙන් පරිණත වීමක් වෙන නිසා ඊළඟට කියනවා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය එහෙම නැත්නම් ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. පිරිමියාගේ වෘෂණ කෝෂ වල ජන්මාණු එහෙම නැත්නම් ශුක්‍රාණු ඇතිවීම වාගෙම ගැහැණුවගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිදහස් වීම පටන් ගන්නවා මේ යෞන උදාවත් සමග. ඉතින් අපි බලමු ඒගොල්ලොන්ගේ ඒ රූප සටහන් ඇසුරින් මේ වෙනස්කම්. ඔබට පළවෙනි රූප රාමුවෙන් පෙන්වන්නේ ස්තන ග්‍රන්ථි වල සිදුවන වර්ධනය. කුඩා කාලේ ස්තන ග්‍රන්ථි පිරිමි ළමයෙකු ගේ වගේ හොයන්න බෑ. මම එකයි කිව්වා ප්‍රාථමික ලිංගික ලක්ෂණ වලදී අපට බාහිර ස්වරූපයෙන් පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද කියලා හොයන්න බැරි වෙන්නේ ඒකයි. නමුත් ටික ටික ඔබට පේනවා වයසේ වර්ධනයත් සමග ස්තන ග්‍රන්ථි වර්ධනය වීම ඉතාම පැහැදිලි කාන්තාවකගේ පිරිමි කෙනෙකුගේට වඩා ඉතාම පැහැදිලිව පේනවා. ඊට පස්සේ පෙන්වනවා අවුරුදු 7ත් 19ත් අතර කාන්තාවකගේ කොහොමද යුනික ප්‍රදේශ අපි කියනවා ඉකිලි කිහිලි ප්‍රදේශ වලට යුනික ප්‍රදේශ කියලා. ඉතින් මෙන්න මේ කිහිලි ආශ්‍රිතව රෝම වර්ධනයක් ඔබට රූප සටහනේ පෙන්වනවා. ඊළඟ රූප සටහනේ පෙන්නනවා ගැහැණියකගේ උකුල ප්‍රදේශයේ පළල් වීම ඉතාම පැහැදිලිව පෙන්වන අතරේ අර ලිංගිකාවට ප්‍රදේශවල රෝම වර්ධනයක් පෙන්වලා තියෙනවා. එතකොට උකුල වර්ධනය අපිට අන්න එකයි කියන්නේ අපිට ඈත තියා වුණත් මේ කාන්තාවද ගමන් විලාසය වෙනස් වෙනවා මේකත් එක්ක. මේ උකුල පළල් වීමත් එක්කලා පිරිමි කෙනෙක් ඇවිදින තාලයට වඩා ගැහැණු කෙනෙක් ඇවිදින තාලය වෙනස් වෙනවා. ඔබ ගෙදෙද්දි පොඩි නිරීක්ෂණයක් කරලා බලන්න. ගැහැණු කෙනෙකුට පුළුවන් උකුලේ කලයක් තියාගෙන වතුර ගෙනියන්න. පිරිමි කෙනෙකුට උකුලේ කලයක් තියාගෙන වතුර ගෙනියන්න බෑ. කලේ ලෙස්සලා බිම වැටෙනවා. ඒකට හේතුව තමයි මේ උකුලේ තියෙන ස්වභාවය. ඉතින් උකුලේ තියෙන ස්වභාවය මත තමයි අර කලේ හදලා තියෙන්නේ උකුල මත තියාන මේ ගෙනියන්න පුළුවන් විදිහට. අපිට මේ සිංහල සංස්කෘතිය තුළ දැන් නම් කලයක් වතුර ගෙනියනවා දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් අපිට එවැනි වෙනස්කම් දකින්න හම්බෙන්නේ මේ ශාරීරික වෙනස්කමුත් එක්කලා තමයි. හැබැයි මට මෙතෙන්දී එකක් කියන්න තියෙනවා අපි මේ කතා කරේ ඇත්තටම මේ යශෝමි කායික වෙනස්කම් පමණනේ. මේකත් එක්කලා ඉතා පැහැදිලිව ගැහැණු පිරිමියාගේ චින්තන වෙනස්කම් මානසික වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒකත් එක්කලා තියෙන දේ තමයි මෙන්න මේක හරියට කළමනාකරණය කරගන්න දුවදරුව පුරුදු වෙන්න ඕනේ 10 11 ඒ වයසේ පසු වෙන මේ නව යෝන්විය උදාවන දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂම ගුරුවරු සහ දෙමාපියෝ බලාපොරොත්තු වෙන දේ තමයි තමන්ගේ ඒ සිතිවිලි වලට අවනත කියන්නේ මේ ඒවට වහල් වෙලා කටයුතු කරනවා වෙනුවට ඉතා හොඳින් මනසින් හිතලා බලලා කටයුතු කිරීමෙන් තමන්ගේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්න හම්බ වෙනවා. මේ යෝන් උදාවත් එක්කලා එන අපිට හැඟීම් වලින් අපිට ඉතාම හොඳ නිර්මාණශීලී ජීවිත කවි හදන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, සංගීතයට යොමු වෙන්න පුළුවන්. අන්න ඒ වාගේ දේවල් වලින් අපේ ජීවිතේ හොඳ කළමනාකරණයක් කරගන්න හොඳ වයසක් තමයි මේ නව යෝන් විය. ඒක ශාරීරික වෙනස්කම් එක්කලම අපේ මානසික වෙනස්කම් වෙනවා. ඒක අපිට කළමනාකරණය කර ගැනීම ඒක ඔබ සතු කුසලතාවයක් බවට පත් කරගන්න. ඔව් මම හිතන්නේ ගෝකුල මහත්මයා බොහෝ වෙලාවට ඒ ප්‍රජනන පද්ධති ආශ්‍රිතව සිදුවන හෝමෝන ක්‍රියාවලිය නිසා තමයි ඒ ආකාරයට දරුවන්ගේ සිතුවිලි වල වෙනස්කමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් ඔබ සඳහන් කළ ආකාරයෙන් වගේ මේ විවිධ ක්‍රීඩාවලට මේ සියලු දේ තුලම ඔබේ දක්ෂතාවය පෙන්වන්නට ඒවා යොදා ගන්නට හැකියාව ඔබට තිබෙනවා. දැන් අපි මීළඟට කතා කරන්නට යන්නේ ජන්මාණු පිළිබඳව අපි සඳහන් කළා ප්‍රජනන ක්‍රියාවලියේ මූලිකම දේ. දැන් ජන්මාණු නිපදවීම සඳහා ප්‍රජනක පද්ධතියේ සූදානම් වීමක් තිබෙනවා. ඒ සඳහා විශේෂ සැකස්මක් තිබෙනවා. අපි ඒ ගැන දැනගත යුතු තිබෙන්නේ ඒවායේ අඩුපාඩුවක් සිදු වුණොත් මේ ප්‍රජනක ක්‍රියාවලියේදී එය බාධාවක් බවට පත් වෙනවා ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා. ඒ නිසා අපි අඳුනගනිමු ප්‍රජනක ක්‍රියාවලිය කියන්නේ කුමක්ද? ඒ වගේම අපි විශේෂයෙන්ම පැහැදිලි කරන්න සූදානම්ින් ඉන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ජන්මාණු නිපද වෙන්නේ කොහොමද කියලා. දැන් දුවපිට අපි කතා කරන්නේ ලිංගික ප්‍රජනන ජන්මාණු අත්‍යවශ්‍යයි කියන එක. ඒතකොට දැන් අපි බලමු දැන් මේ ප්‍රජනක පද්ධතියේ ජන්මාණු ජනනය සඳහා කොහොමද සූදානම් වෙලා තියෙන්නේ කියන එක තමයි අපි මෙතෙන්දි කතා කරන්න හදන්නේ. දැන් ඔබට බලන්න මේ රූප රාමුව ගැන කියනවා ප්‍රජනන ක්‍රියාවලිය සිදුවීම සඳහා ප්‍රජනක සෛලයවත් ජන්මාණු සෑදිය යුතුය. එය ප්‍රජනක පද්ධතිය තුළ සිදුවේ. ඒතර ප්‍රජනක පද්ධතියේ කාර්යය තමයි මේ ජන්මාණු සෑදීම කියන එකත් එක කාර්යයක්. දැන් අපි ඉස්සෙල්ලාම යමු යනුව පුරුෂ ප්‍රජනක පද්ධතිය සඳහා දැන් ඔබට මේ රූප රාමුවේ ඔබට පෙළ පොතේ දකින්න හැමෙන රූප රාමු. එතකොට මේකෙදී ඔබට ඒ කොටස් ටික අඳුර ගන්න පුළුවන්. මම ඉතා ඉක්මනින් ඒ නම් ටිකත් කියන්නම් අපිට ඒවා ගැන සවිස්තරව කතා කරන්න තියෙන නිසා. ඔබට මුත්‍රාශය තියෙනවා. ඒක මුත්‍රාශය අපි දෙගොල්ලටම පොදු එකක්. අපේ මුත්‍ර ගබඩා වෙන නිසා. ඊට පස්සේ මුත්‍ර මාර්ගය අපි දෙගොල්ලටම තියෙනවා ගැහැණු පිරිමි. ඊට ශිෂ්ණය, වෘෂණ කෝෂ, ශුක්‍ර නාල, පුරස්ත ග්‍රන්ථි සහ ශුක්‍ර ආශ්‍රයිකා කියන ඒවා පුරුෂයින්ට ආවේනික මෙන්න මේ කොටස් ටික.
දැන් අපි බලමු ඔන්න ඕවා කොහොමද මොනවටද දායක වෙන්නේ කියන එක කොටසින් කොටස අපි කතා කරගෙන යමු. ඊට පස්සේ අපි බලමු ඊළඟ රූප රාමුවෙන් ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් ටික මොනවද කියන එක උතන නම් කරලා තියෙනවා. වෘෂණ කෝෂ යුගලක් තියෙනවා. අත් දෙකක් කකුල් දෙකක් වගේ වෘෂණ කෝෂත් යුගලක් අයට පිහිටනවා. ඊට අපි වෘෂණ යුගලක් තියෙනවා. වෘෂණ කෝෂ වලට උඩින් පිහිටන්නේ අපි වෘෂණත් එහිඳ යුගලක් තියෙනවා. ඒ අපි වෘෂණ වලින් පටන් ගන්නා ශුක්‍ර නාල යුගලකුත් තියෙනවා. අතිරේක ග්‍රන්ථි විදිහට ශුක්‍ර ආශයිකා පුරස්ත ග්‍රන්ථි සහ කූපර ග්‍රන්ථි අතිරේක ග්‍රන්ථි කියන්නේ මේ ප්‍රජනන ක්‍රියාවලියට ප්‍රජනන පද්ධතිය තුළ ඒවට සහභාගී වෙන වෙනත් ග්‍රන්ථි කිහිපයක් ඔය. ඊළඟට තියෙනවා ශිෂ්ණය. ඔබට මෙන්න මේ කොටස් ටික පුරුෂ ප්‍රජනක පද්ධතියේ හඳුනා ගන්න ලැබෙන ඒවා. අපි දැන් කොටසින් කොටස විස්තර කරමු මේවා කාර්යභාරය මොකක්ද කියන එක. ඉස්සෙල්ලාම අපේ අවධානය යොමු කරමු වෘෂණය කියන කොටසට. ඔබට පේනවා මෙතෙන්දී අපිට මේක පිරිමි මනුෂ්‍යයන්ට විතරක් පිහිටන එකක් නෙමෙයි දුවේ පුතේ. මේක සමස්ත ශීරපායින්ට පිහිටන අවයවයක්. ඔබ නිරීක්ෂණය කරොත් පරිසරයේ ගවයෝ බැටළුවෝ මෙවැනි සතුන්ට පිහිටනවා. නමුත් අලියා වගේ සතෙක්ගේ මේක විශේෂ අවස්ථාවක්. ශීරපායියෙක් වුණාට ඔහුගේ මේ වෘෂණ පිහිටන ශරීරය තුල මේ ඒගොල්ලන්ගේ ශරීරයේ විශාලත්වයත් එක්කලා. ඊළඟට ඔය තල්මසු සහ ඩොල්ෆින් ගත්තාම වෘෂණ තියෙනවා. නමුත් ඒවත් බාහිරේ නැහැ. ඔය හැර අනික් සියලුම ශීරපායින්ගේ මේ ලක්ෂණ ඔබට මේ විදිහට බලන්න පුළුවන්. ඊළඟට මේකේ බලන්න මේ කොටස් ටික නම් කරලා තිනවා. අපි වෘෂණය කියන්නේ අර වෘෂණයට උඩින් පිහිටලා තියෙන කොටස. ඊළඟට ශුක්‍ර නාලිකා කියලා තියෙනවා වෘෂණයේ තුල තියෙන නාලිකා කොටස. මේක ඔක්කොම නාලිකා වලින් හැදිච්ච ඝන ව්‍යුහයක් තමයි වෘෂණය කියලා කියන්නේ. ඊළඟට නාලිකා එකතු වෙලා ශුක්‍රදර කියන්නේ ශුක්‍රදර නාලිකා එකතු වෙලා තමයි ශුක්‍ර නාලිකා හැදිලා තියෙන්නේ. ඔබට ඒක රූප සටහනෙන් බලන්න පුළුවන්. ඊට වෘෂණය තුල තමයි ශුක්‍රාණු නිපදවන්නේ. වෘෂණය තුලත් ඇත්තටම අර ශුක්‍රදර නාලිකා තුල තමයි මේ වෘෂණ මේ අර ජන්මාණු එහෙම නැත්නම් ශුක්‍රාණු නිපදවන්නේ. එතකොට අපර අනුඛණ්ඩිකා හැවත් අර පොඩි පොඩි කාමර වාගේ කොටස් සාමාන්‍ය එක වෘෂණයක 250ක් විතර තියෙනවා. එතකොට ඒකක් තුළ ශුක්‍රදර නාලිකා 1000ක් විතර තියෙනවා. ඊටාම සංකීර්ණව හැදුණු නාලාකාර කොටසකින් තමයි මේ වෘෂණය හැදිලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට ගියොත් අපිට අපිවෘෂණය කියන එක නිරීක්ෂණය කරන්න ලැබෙනවා. එතකොට මේ ශුක්‍රාණු නිපද වෙන්නේ අර අපි කිව්වා වගේ ශුක්‍රදර නාලිකාවල ඒව ඇවිල්ලා තැම්පත් වෙන්නේ අර වෘෂණය මත පිහිටලා තියෙන නාලිකා කොටසේ. අපි ආන්ගේ නාලිකා කොටසට කියනවා වෘෂණය මත පිහිටලා තියෙන නිසා අපිවෘෂණය කියලා. එතකොට මේ ශුක්‍ර නාලිකා සියල්ල එක් වී තමයි මේ අපිවෘෂණය හැදෙන්නේ. ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරගෙන ඉන්නේ මෙන්න මේ අපිවෘෂණය කියන කොටසේ. ඉතින් ඔබට මේ රූප කොටස් දෙක මෙතෙන්දී බලා ගන්න හම්බ වෙනවා. ඊළඟට එතනින්ම අපට එනවා ශුක්‍ර නාල යුගල කියන එක. ශුක්‍ර නාල එතනින් පටන් කියන්නේ අපිවෘෂණයෙන් අර එළියට එන නාලයට කියන නම තමයි ශුක්‍ර නාලය. ඉතින් වෘෂණ දෙකක් තියෙන නිසා අපිවෘෂණත් දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් අපිවෘෂණ දෙකෙන් ශුක්‍ර නාලත් දෙකක් පටන් ගන්න ඕනේ. එතන මේ එළියට එන ශුක්‍රාණු එළියට ගෙන එන මෙන්න මේ නාලයට තමයි කියන්නේ ශුක්‍ර නාල කියලා. එතකොට ඒ රූප සටහනෙන් පේනවා. ඊට ශුක්‍ර නාල යුගලය පිළිබඳ පොඩි මේක මේ අපිට රූප සටහනක් බලන්න පුළුවන්. ශුක්‍ර නාල යුගලය අපිවෘෂණයේ සිට ශුක්‍රාණු ගෙන එන නාලය වේ. අපිවෘෂණයේ ඉඳන් ශුක්‍රාණු ගේන්නේ මෙන්න මේ නාලයෙන්. ඊට පස්සේ කියනවා ශුක්‍ර ආශිකාවේ සිට එන නලයට සම්බන්ධ. ඒ කියන්නේ ශුක්‍ර ආශිකා කියන අර අපි කිව්ව අතිරේක ග්‍රන්ථියක්. මේ ශුක්‍ර ආශිකා වලින් එහෙම හදනවා අතිරේක තරල. මේ තරලත් එක්කලා අර ශුක්‍රාණු සෛල එකතු කරන්නත් මේකෙදි සිද්ධ වෙනවා. ඉන්පසු එය විසර්ජක ප්‍රනාලය කියලා කියනවා. එතෙන්දී අපි නම් කරනවා අර මේ ශුක්‍ර ආශිකා වෙන නාලයත් එක්කලා එකතුලා ඒ තරලයත් එක්කලා එකතු වුණාට පස්සේ අපි කියන්නේ ඒකට එතනින් පටන් ගන්න නාලයට කියන්නේ විසර්ජක ප්‍රනාලය කියලා තමයි එතනින් පස්සේ අපි ඒක නම් කරන්නේ. ඊළඟට බලමු අතිරේක ග්‍රන්ථි විදිහට ඔතන තියෙන අපි අර කතා කරපු ග්‍රන්ථි ටික කූපර් ග්‍රන්ථි ආදී දේවල් ඔතන බලන්න රූප සටහනේ ශුක්‍ර ආශිකාව ප්‍රස්ත ග්‍රන්ථි පිහිටන තැන් ඔබට බලා ගන්න පුළුවන්. ඔබේ මේක පැහැදිලි නැත්නම් රූප සටහනේ යන වෙලාවට ඔබට රූපවාහිනිය ඔබේ අච්චු පොතේ පෙළ පොතේ මේවා මේ විදිහටම මේ පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට මේවා අපි බලමු මොනවද කාර්යභාරය කියන එක. අතිරේක ග්‍රන්ථි විදිහට අපිට නිරීක්ෂණය කරන්න හම්බ වෙන්නේ එතකොට ශුක්‍ර ආශිකාවයි පුරස්ත ග්‍රන්ථි කූපර් ග්‍රන්ථි කියන ග්‍රන්ථි තුන. ග්‍රන්ථි කියන්නේ මේවෙන් ශ්‍රාවණිකුත් කරන නිසා මේවායෙන් නිවිදුන ශ්‍රාවයක් සහ ශුක්‍රාණු එක්වි තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ කියන්නේ මේකෙන් එන තරලයයි ශුක්‍ර සයි කියන්නේ ශුක්‍රාණු සෛලය එකතු වුනහම තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඊට ශුක්‍රාණු පරිවහණයට මේ තරලය අපිට දායක වෙනවා දීර්ඝමය මාධ්‍යයක් නිසා
ශුක්‍රාණු වලට සජීවීව පැවැත්වීම සඳහා නැත්නම් වියලීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා මේ තරලය දායක වෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. ඕකෙන් ඊළඟට අපි බලමු ශිෂ්ණය කියන කොටස. ඇත්තටම පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිරයට නිරීක්ෂණය කරන්න පුළුවන් කොටසක් තමයි ඔතෙන්දී ඔය ශිෂ්ණය සහ වෘෂණ කෝෂය. එතෙන්දී අපිට ඔය ශිෂ්ණය වැදගත් අවයවයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒකේ කාර්යභාරය ගත්තාම ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන පේශිමය අවයවයක්. ළමයි ඕක පේශි වලින් හැදිච්ච සම්පූර්ණ අස්ථි වලින් කිසිම අස්ථි සම්බන්ධයක් නැතිව හැදුණු පේශිම අවයවයක් තමයි මේ ශිෂ්ණය කියලා කියන්නේ. එතකොට ශිෂ්ණය මගින් අපිට ඊළඟ රූප රාමුවට ගියාම පේනවා ශිෂ්ණය ඔස්සේ මුත්‍ර මාර්ගයකට කියන්නේ ශිෂ්ණය මගින්ම තමයි මුත්‍ර පිට කිරීම සහ ශුක්‍ර පිට කිරීම කියන දෙකම සිද්ධ කරන්නේ. ඒකයි කියන්නේ උතන ශිෂ්ණය ඔස්සේ මුත්‍ර මාර්ගයේද පිටට විවෘත වේ කියලා කියනවා. ඒ කියන්නේ අපි ශිෂ්ණයෙන් තමයි දැන් කාන්තාවක් ගත්තොත් ඊට වඩා වෙනස්. යෝනි මාර්ගය සහ මුත්‍ර මාර්ග දෙකකින් තියෙන්නේ. නමුත් පිරිමිය අයගේ ශිෂ්ණයේ තියෙන පොදු නාලය හරහා තමයි ශුක්‍රාණු යන වෙලාවට ශුක්‍රාණු යනවා, මුත්‍රා යන වෙලාවට මුත්‍රා යනවා. එකම නාලය තමයි හැබැයි වැඩ දෙකටම තියෙන්නේ. ඉතින් මේට රුධිරය මගින් දුඩ බවක් ලබා දෙය කියලා තියෙනවා. ඒක හරි වැදගත්. මෙතෙන්දි මේ ශිෂ්ණයේ තියෙන මේ ක්‍රියාකාරීත්වයට රුධිර පීඩනය බලපානවා. ශිෂ්ණයට රුධිරය ධමනි වලින් සපයද්දී ශිරා සංකෝචනය වෙලා මේ ශිෂ්ණයට ඍජු බවක් ලබා දෙනවා. ඒ අර ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සඳහා ප්‍රවේශ කිරීමට මේක හැකියාව ලබා ගන්නවා ඒකෙන්. ඉතින් එතෙන්දි ඒක තමයි කියන්නේ රුධිරය මගින් දෘಢ බවක් ලබා දෙනවා කියන එකෙන් සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් ටික අපිට දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කාර්යයන් 3ක් හඳුනගෙන තියෙනවා. මෙන්න මේවා තමයි ඒ පළවෙනි එක තමයි ශුක්‍රාණු නිපදවීම. ඒක තමයි ජන්මාණු නිපදවීම. ඊළඟට කියනවා එම ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුල් කිරීම කියන එකත් දෙවෙනි කාර්ය විදිහට හඳුන ගන්නවා. ඊළඟට තමයි ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනේ නිපදවීම. හෝමෝනේ නිසා තමයි පිරිමි බව පවත්වා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. රැවුල් ඇතිවීම වැනි අර අපි කතා කරපු ද්විතීක ලිංගික ලක්ෂණ පවත්වා ගැනීම සහ ඇති කිරීම සඳහා මෙන්න මේ හෝමෝනේ වැදගත් වෙනවා. එහෙනම් මේ ආකාරයට පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් අපට අඳුර ගන්න හම්බ වෙනවා. ගෝකුල මහත්මයා ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී කලින් සඳහන් කළා සමහර සත්වයන් කිහිප දෙනෙකුගේ පමණක් වෘෂණ කෝෂ පිහිටනවා කියලා ශරීරයෙන් ශරීර අභ්‍යන්තරයේ. නමුත් පැහැදිලි කරගත යුතුයි දැන් සියලු දෙනාගේම අපි පොදුවේ ගත්තොත් පොදුවේ තිබෙන කාරණේ තමයි වෘෂණ කෝෂ තුල පිහිටනවා වුණත් ශරීරයෙන් බාහිරව තමයි පිහිටන්නේ. ඒකට හේතුවක් තිබෙනද අපි ඒ පැහැදිලි කරගත යුතුයි විද්‍යාත්මකව. ඔව්. දැන් දුවේ පුතේ අපි ඕනම ශීරපායෙක් ගත්තොත් අර අපි කිව්ව සත්තු කීප දෙනා හැර පොදුවේ වෘෂණ දෙක පිහිටන්නේ වෘෂණ කෝෂය කියලා සම්වලින් සෑදුණු මල්ලක් වැනි ව්‍යුහයක් තුල ශරීරයෙන් බැහැරව තියෙනවා. ඔබ සාමාන්‍ය ශීරපායල් විදිහට ගෙවල් වල ඉන්න බල්ලෝ එහෙම නැත්නම් ගවයෝ වැනි සතුන් නිරීක්ෂණය කළා ඇති. ඔබ විද්‍යාව හදාන දරුවෝ විදිහට ඒවා සාමාන්‍ය මේ පරිසරය නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍යයි. ඒතකොට එබට ඊටාම පැහැදිලිව පෙන්නලා තිනවා වෘෂණ පිහිටන්නේ බාහිරව. කියන්නේ වෘෂණ කෝෂය තුල. මේකට හේතුවක් තියෙනවා. මේ ශුක්‍රාණු උෂ්ණත්වයට ඊටාම සංවේදී. උෂ්ණත්වයේ යම්කිසියක් ඒක ඇත්තටම දේහ උෂ්ණත්වයටත් වඩා අඩු උෂ්ණත්වයක තමයි ශුක්‍රාණු තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම මිනිසෙකුගේ දේහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. 37ත් ශුක්‍රාණු කියන්නේ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වයට වැඩි උෂ්ණත්වය. ඒ නිසා ශුක්‍රාණු වෙනම ශරීරයෙන් බැහැරව තමයි තියලා තියෙන්නේ. දැන් එතකොට ඒ හින්දා තමයි අර අපෙන් ඇහුව ප්‍රශ්නය යශෝමි අර බාහිරව වෙනම වෘෂණ කෝෂයක් තුල වෘෂණ දෙක තියෙන්නේ ඒකයි. ඒතකොට ශුක්‍රාණු වල ජීවිතාවය රඳා පවතිනවා. ඒකෙන් ශුක්‍රාණු වල හොඳ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්න ඒක දායක වෙලා තියෙනවා සමස්ත ශීරපායින්ගේ පිරිමි සත්තුන්ට. හොඳයි. දැන් පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව අපි කතා බහ කරන විට එහි සිදුවන වෙනස්කම් පිළිබඳව හොඳින් හඳුනාගත්තා. දැන් අපි ඊළඟට කතා කරන්නට යන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සිදුවන වෙනස්කම්. දැන් ගෝකුල මහත්මයා පුරුෂ ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිදු වුණත් සමහර වෙලාවට දරුවෙකු බිහි කිරෙන අවස්ථාව දක්වා දරුවෙකු පිළිබඳව අපි කතා බහ කරන අවස්ථාව දක්වා ඔවුන්ට යම් ආකාරයක වේදනාව කියන දේ දැනෙන්නේ නැහැ. නමුත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව කතා කළොත් මේ සිදුවන වෙනස්කම් නිසා ස්ත්‍රියක් ජීවිතයේ ඉතා වැඩි කාලයක් යම්කිසි ආකාරයකට මේ වෙනස් වීම සමග ජීවත් වෙන්නට සිදු වෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කරගනිමු. ඔව් දුවේ පුතේ මෙතෙන්දිත් අපි දැන් පිරිමි කෙනෙකුගේ ජන්මානුජන්‍ය ගැන කතා කරන්නේ. දැන් අපි මේ විදිහට අපි ස්ත්‍රියකගේ ඉස්සෙල්ලා ජන්මානු ඇතිවන ක්‍රියාවලියට දායක වෙන මේ ව්‍යුහ කොටස් ටික පිළිබඳ අවධානය යොමු කරමු.
ඊට පස්සේ අපිට අවබෝධ කරගන්න පුළුවන් අපේ යශෝමි අහුව මේ ජීව ක්‍රියාවලිය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඔතෙන්දී අපිට බලන්න පුළුවන් ඉස්සෙල්ලාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ රූපයක් අපි බලමු. එතෙන්දී අපිට කොටස් ටික අඳුර ගන්න පුළුවන්. අපිට පේනවා ඩිම්බ කෝෂ, පැලෝපිය නාල, ගර්භාෂය, යෝනි මාර්ගය වැනි මෙන්න මේ view. අපි බලමු ඒවෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් වෙනම කොටස් අරගෙන අපි විස්තර කරමු. බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ටික. ඔන්න ඔබට ඒ රූප රාමුවෙන් පේනවා ඩිම්බ කෝෂ, යෝනි විවර, ගර්භාෂ ආදී මේ සාමාන්‍ය කොටස් ටික ඔබට අඳුර ගන්න ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ කොටසින් කොටස මොනවද මේ කොටස් වල මේ කාර්ය කියන එක සහ කොටස් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධානම කොටස් ටික අපිට ලියන්න කිව්වොත් මෙන්න ඔබට උත්තරේ ලැබෙනවා. ඩිම්බ කෝෂ යුගලක් ඔවුන්ටත් තියෙනවා. පැලෝපිය නාල යුගලක් ඒ හින්දා එනවා. ඔබ දැක්ක අර පැලෝපිය නාල යුගලක් තියෙනවා. තනි ගර්භාෂයක්, යෝනි මාර්ගය සහ බාහිර ලිංගේන්ද්‍රිය වශයෙන් අපිට මේ කොටස් ටික අඳුර ගන්න පුළුවන්. එහෙනම් ඩිම්බ කෝෂයේ ප්‍රධාන කාර්යය මොකක්ද කියලා අපි මෙතෙන්දි කතා කරමු. රූප සටහනත් එක්කලා බලන්න මේක පිහිටන්නේ උදර කුහරය තුල පාර්ශ්වික බිත්ති සමීපයේ පිහිටන උදර කුහරය තුල තමයි මේක පිහිටන්නේ. ඩිම්බ කෝෂයේ පිහිටි සිවුනිකා තුල තමයි ඩිම්බ ඉපදවන්නේ. මේ සිවුනිකා සාමාන්‍යයෙන් ගෑනු කෙනෙකුගේ බබෙක්ගේ අම්මගේ උදර කියන්නේ කලලේ කාලේ තමයි මේ සිවුනිකා හැදෙන්නේ. ඉපදෙද්දී සිවුනිකා සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 4ක් විතර තියෙනවා කියලා කියනවා. ඊළඟට පැලෝපිය නාල අපි ගැන අපි කතා කරමු. පැලෝපිය නාල කියන්නේ අර ඩිම්බ කෝෂයෙන් එන ඩිම්බය ගර්භාෂය වෙත ගේන නාලය. බලන්න ඩිම්බ පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂයට තමයි එකන් ගේන්නේ. එහි කියනවා පිටත කෙළවරේ ඇති ඇඟිලි වැනි නෙරුම් වලින් තමයි අර පැලෝපිය නාලයට ඩිම්බය අල්ලගෙන ඇතුල් කරගන්නේ. කඩ රැලි කියලා අපි ඒවට නම් කරනවා. ඊළඟට ගර්භාෂය ඔබට පෙන්නනවා ඝන බිත්ති සහිත මේක පෙයාස් ගෙඩියක හැඩේ තියෙනවා. ඉතින් මේ පෙයාස් ගෙඩිය හැඩේ තියෙන මේ ව්‍යුහයට අපි කියනවා ඒක ඉතාලම කුඩයි දරුවෙක් පිළිසිඳ නැත්නම් ඉතාලම ඇත්තටම පෙයාස් ගෙඩියක ප්‍රමාණය විතර තමයි. නමුත් මේක හොඳ ඇදෙන්න පුළුවන් පේශි වලින් තියෙන්නේ. එතකොට මේක බබෙක් ඇතුලේ හැදුනොත් විශාල වෙලා ඔබ දන්නවා උදරය නිරායාමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ ගර්භාෂයේ විශාල වීම නිසා. ඝන බිත්ති සහිත කුහරමය ව්‍යුහයක් ගර්භාෂය තුල භ්‍රූණේ විකසනය වෙන්නේ මෙන්න මේක තුල. ඉතින් අපි බලමු තව ටිකක් ගැප් ගෙල හා යෝනි මාර්ගය කියන කොටස් දෙක පිළිබඳව. එතකොට ගර්භාෂය කෙලවර ගැප් ගෙල පිහිටනවා මේ ගර්භාෂය ඉවර වෙන්නේ ගැප් ගෙලින්. ඊට ගැප් ගෙලින් පසුව තමයි යෝනි මාර්ගය තියෙන්නේ. ඊට යෝනි මාර්ගය පිටතට විවෘත වෙනවා බාහිර ලිංගික අවයවය ඔස්සේ යෝනි මාර්ගය ඔස්සේ බාහිරයට විවෘත වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සැකැස්ම. අපි බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්යය මොකක්ද කියලා. බලන්න ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ වර්ධනය කිරීම ඇති වෙනවා. වර්ධනය කිරීම එතෙන්දි සිද්ධ කරන්නේ මොකද උපතේදීම තමයි අර සිවුනික ඇති වෙන්නේ ඒකයි. දෙවෙනි කාරණාව තමයි භ්‍රූණය වර්ධනය වීමට අවකාශ සලසනවා. අලුත් දරුවෙක් ඇතිවීම සඳහා ගර්භාෂය තුළ අවකාශ සැලසීම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන දෙවර්ගයේ මගින් ඔවුන්ගේ මේ කියන්නේ ද්විතීක ලිංගික ලක්ෂණ එහෙම නැත්නම් ගැහැණුභාවය පවත්වාගෙන යාමට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වෙනවා. හොඳයි. අපි ඒ ජන්මානු කොයි ආකාරයෙන්ද නිපද වෙන්නේ ඉන් අනතුරු කොහොමද මේ දේවල් සංයෝජනය වෙන්නේ කියන කාරණයත් අපි පැහැදිලි කරගනිමු. හරි. පළවෙනිම අපිට යශෝමි කතා කරන්න හම් වෙනවා තෙන්දී පිරිමින්ගේ ජන්මානු ඇතිවීම. මේක අපි කිව්වා මුලින්ම ඇති වෙන්නේ ශුක්‍රදර නාලිකාව තුළ කියලා. මෙතන පෙන්නනවා ඔබට ශුක්‍රදර නාලිකාවක හරස්කඩක් වැනි ව්‍යුහයක්. එතෙන්දී ඔබට පේනවා යම්කිසි ආකාරයක පරිණත වෙලා මේ ශුක්‍රාණු ජනනය වෙන ආකාරය. ඉතින් එතෙන්දී අර ඌනන විභාජනයේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපිට ඊළඟ රූප රාමුවෙන් පෙන්වන්නේ මෙන්න මේ ඌනන විභාජනයේ සිද්ධ වීම. මේක ඉතාම වැදගත් කාර්යයක්. අපි ඒක ඌනන විභාජනයේ යටතේ ඔබත් සමග කතා කරලා තියෙනවා. එතෙන්දි තමයි අර ජන්මානුර නව ස්වභාවයන් නැතිවීම වෙන්නේ අවතරණය කියන සිද්ධියත් එක්කලා. ඊළඟට අපිට බලන්න පුළුවන් ඔබට මේ ජන්මානු ජනනය සඳහා මේ තියෙන රූප රාමු එකක් අපි නරඹමු. ඒක නරඹන ගමන් තේරුම් ගමු කොහොමද මේ ශුක්‍රාණු ජනනය සිද්ධ වෙන්නේ කියලා. මේ ඔබට පෙන්වන්නේ අර ශුක්‍රදර නාලිකාවක්. ඔය නිල් පාටින් පෙන්වන්නේ නාලිකාවේ මැද කොටස. අන්න සෛලයක් ඔබට පේනවා අනුන්ෙන් බෙදලා කියන්නේ අතන වර්ණ දෙක 46ක් තියෙන එකක් පෙන්නනවා. එතනින් ඒක ඌණණයට ලක් වෙන්න හදනවා. ඊට පස්සේ ඌණණය වෙලා සෛල දෙකක් ඇති වුණා. ඔබට පේනවා එන්න එතන තමයි ඌණන විභාජනය සිද්ධ වෙනවා. ඊළඟට යම් කිසි ආකාරයකින් තව අනුණනයක් ක්‍රියා වෙලා සෛල 4ක් හැදුනා. ඔබට මතකයි එහෙම තමයි අනුණනය සිද්ධ වෙන්නේ. අන්න විශේෂණය වීමෙන් ශුක්‍රාණු සෛල ඇති වුණා. මෙන්න මේවා තමයි ශුක්‍රාණු ඊට පස්සේ ශුක්‍රදර නාලිකාව ඔස්සේව බාහිර අපි විචනය වලට ඇවිල්ලා එවැනි අර බාහිරයට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි ශුක්‍රාණු ජනනය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් මේ ශුක්‍රාණු සෛලයක් කොයි ආකාරයකක්ද කියන එක
ඔබට පේනවා මේ හිසක් වලිගයක් තිබුණා. අපි දැන් යොමු ශුක්‍රාණු සෛලයක රූපයකට. එතෙන්දී ඔබට අඳුන ගන්න පුළුවන් මේ ශුක්‍රාණු සෛලයේ තියෙන කොටස් ටික විශේෂයෙන්ම ශරීරය තුල තියෙන චලනය අධික සෛලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබට පේනවා හිසක් මැද කොටසක් සහ වලිගයකින් සමන්විත සචල සෛලයක් මේක. මේකේ මයිටොකොන්ඩ්‍රියා බහුලයි මොකද අර වල්ගයේ වැනීම සඳහා අධික ශක්තියක් වැය කිරීමට තියෙන නිසා. ඉතින් ඒ ආකාරයට ඔබට මේ ශුක්‍රාණු සෛලයක් වෙන්නන්න පුළුවන්. මේ හිස තුල තමයි අන්න අර ජන්මාණු න්‍යෂ්ටිය පිහිටලා තියෙන්නේ. ඒක තමයි ස්ත්‍රී ඩිම්බයක් සමග සංසේචනය වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු ස්ත්‍රීන්ගේ ජන්මාණු ජනනය පිළිබඳව. එතෙන්දී ඔබට ඩිම්බ කෝෂයක හරස්කඩක් අපි පෙන්වන්න සලස්වනවා. ඒ ඩිම්බ කෝෂය තුල ඔබට පේනවා ප්‍රාථමික සිවුනිකා කියලා දෙයක්. බලමු අපි රූප සටහන. මේ ප්‍රාථමික සිවුනිකා ඉපතියේදීම ඇති වෙලා තියෙනවා. මම කිව්වා ප්‍රාථමික සිවුනිකා සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒවා යම්කිසි ළමයා වර්ධනය වීමත් සමග වැඩි වියටපත් වෙද්දී මේ ප්‍රාථමික සිවුනිකා ග්‍රාෆීය සිවුනිකා බවට පත් වෙනවා. මේ ග්‍රාෆීය සිවුනිකාවක් පිපිරීමෙන් තමයි ඩිම්බයක් මෝචනය වෙන්නේ. අන්නේ පළවෙනියෙන්ම මෝචනය වුණු දවසට තමයි අපි වැඩි වියටපත් වුණා කියලා අපි ගැහැණු ළමයෙකුට කියන්නේ. ඊට පස්සේ සංසේචනය නොවුනොත් ඒ ග්‍රාෆීය සිවුනිකාවේ ඉතුරු කොටස් ටික ඩිම්බේ එළියට යනවනේ. ඉතුරු කොටස් ටික පීත දේහයක් සහ ශ්වේත දේහයක් බවට පත් වෙනවා. ඒවා පසු කාලීනව හෝමෝන ඇතිවීම සඳහා දායක වෙනවා. මෙන්න මෙච්චරයි අපිට මේ ඩිම්බ කෝෂයක ඩිම්බ නිපදවන්නේ නැහැ. ඩිම්බ එළියට දැමීම තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඊළඟට සංසේචන ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් අපිට අපි කිව්වා ජන්මාණු දෙවර්ගයේ එකතු වෙන්න ඕන කියලා. එහෙනම් මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා අපිට පේනවා ඩිම්බයක් වෙතට අර ශුක්‍රාණු ගිහිල්ලා සංසේචනය වෙන රූප සාමුවක් අපිට පේනවා. ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛලයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය එකතු වීම තමයි අපි කියන්නේ සංසේචනය වුණා කියලා. මේ සංසේචනයේ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඔබට පේනවා ඊළඟ රූප සටහනෙන් පැලෝපිය නාලය තුල. එතන පැලෝපිය නාලයේ මුල කොටසේදී තමයි ශුක්‍රාණුවකුත් එක්කලා ඩිම්බයක් සංසේචනය වෙන්නේ. ඊට පස්සේ මේ සංසේචිත ඩිම්බේ මොහොතින් මොහොත වර්ධනය වෙමින් යම්කිසි විභාජන ක්‍රියාවලියකට ලක් වෙමින් ඇවිල්ලා ගර්භාෂය තුල තැම්පත් වෙනවා. අපි ගර්භාෂය තුල තැම්පත් වෙද්දී ඒකට කියනවා බ්ලස්ටුලාව අවස්ථාව කියලා. ඊට පස්සේ අර පැලෝපිය නාලයෙන් ඇතුළට එන වෙලාවේදී ගර්භාෂය තුලට එන වෙලාවේදී අපි මේ සෛලයට කියනවා මොරුලාව කියලා. මේ සෛල කීපේ කොටසට අපි කියන්නේ මොරුලාව කියලා. ඊළඟට අපි කියනවා අධිරෝපණය වෙනවා කියලා. මේ අධිරෝපණය කියලා කියන්නේ ගිහිල්ලා ඩිම්බයේ තැම්පත් වෙන අවස්ථාව මොරුලාව ගර්භාෂය තුල ගිලී තැම්පත් වීම තමයි අපි කියන්නේ අධිරෝපණය වෙනවා කියලා. ඉතින් අධිරෝපණය වුණාට පස්සේ දරුවෙකුගේ කලලේ ඇතිවීම පටන් ගන්නවා මේ තමන් මවගේ ගර්භාෂය තුල. අපි බලමු මොහොතින් මොහොත කොහොමද මේ කලලේ වර්ධනය වෙන්නේ කියන එක. පළවෙනියෙන්ම ඔබට පේනවා සති 6 කලලයක් ඔබට මෙතෙන්දී දකින්න හම්බ වෙනවා. එතෙන්දී ඒ කලලේ තුල තරල පිරලා තියෙන ඔබට පේනවා. ඊළඟට ඔබට බලන්න හම්බ වෙනවා සති 9 දී අපි ඒකට බ්‍රූණය කියලා කියනවා. සති 9ක් තුල බ්‍රූණය කියලා කියන්නේ එතෙන්දී කලලේ ගර්භාෂය ඇතුල් බිත්තියේ කලල බන්ධය. අපි අර පොඩි කාලේදී ඉපදුනහම ඔබ දන්නවා පෙකණි වෙලක් කියලා එකකින් සම්බන්ධ වෙනවා. මෙන්න මේක ඔබට පැහැදිලිව පේනවා. ඊළඟට කල්ල බන්ධය සහිත රූප සටහනක් දකින්න හම්බ වෙනවා. ඊට කල්ල බන්ධයෙන් බ්‍රූණයට ලැබෙන ද්‍රව්‍ය ටික ඔබට පෙන්නනවා. මවගෙන් බ්‍රූණයට යනවා අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය මවගෙන් ලැබෙනවා, ඔක්සිජන් ලැබෙනවා, රෝගකාරක ලැබෙනවා. බ්‍රූණයෙන් ඉවත් කරන්න ඕන ඒවා ටික බහිස්රාවි ද්‍රව්‍ය සහ CO2 කල්ල බන්ධය හරහා මවගේ ශරීරයට යනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ගිහිල්ලා සති 12 අවස්ථාවේදී ඔබට පේනවා රූප සටහනක්. ඊළඟට අපිට යන්න පුළුවන් බ්‍රූණේ මාස 3 අවස්ථාවට. හිස සාපේක්ෂව විශාලයි, ඇඟිලිවල නිය ඇතිවීම, ලිංගේන්ද්‍රිය විකසනය වීම පෙන්වන්න පුළුවන්. බ්‍රූණේ මාස 4 අවස්ථාවේදී සැකිලි විකසනය වීම සහ රෝම ඇතිවීම බලන්න පුළුවන්. බ්‍රූණේ සති 5ේදී රෝම වලින් සම්පූර්ණයෙන්ම වැහෙනවා කියලා තියෙනවා. බ්‍රූණේ චලනමවට දැනෙනවා. ඊළඟට හෘද ස්පන්දනයේ පිටතින් දකින්න පුළුවන්. වෛද්‍යවරුන්ට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට බ්‍රූණය සති 6ේදී ඇහි බැම හා පිහාටු ඇතිවීම, මාස 7ේදී ඇසිපිය විවෘත වීම, චර්මය රැලි ගැසුණු ස්වභාවයක් දැරීම. බ්‍රූණේ මාස 8ේදී තමයි අජස්චර්මීය මේදේ තැන්පත් වෙලා දරුවා යම්කිසි ආකාරයෙන් මහත් වෙනවා, ශරීරයේ පුෂ්ටිමත් වෙනවා. ඊළඟට බ්‍රූණේට මාස 9ේදී නිය වැඩිම, වෘෂණ කෝෂ තුළ වෘෂණ තැන්පත් වීම, පිරුණු ස්වභාවයක් ගැනීම, මේ ස්කන්ධය මෙන්න මේ ආකාරයට වර්ධනය වීම තියෙනවා. ඉතින් මේ ආකාරයට අපිට මේ බ්‍රූණේ වර්ධනය කතා කරන්න පුළුවන්. හොඳයි.
මම හිතන්නේ ඊටාත්ම සංකීර්ණ කරුණු රැසක්. නමුත් ඔබේ ජීවිතයටත් වැදගත් වෙන මේ විභාගය සඳහා වඩා වැදගත් වෙන කරුණු අපි ඉක්මනින්ම පෙළගස්වා ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වුණා. බොහොම ස්තුතියි ඔබට මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයා අපත් සමගින් මේ පාඩමේදී අද දවසේදී කරුණු ගෙනාවේ. අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අද දවසේ සමු ගන්නවා. ඔබට ජයග්‍රාහී සතියක්. ආයුබෝවන්.